ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල විශ්වට එරෙහිව සමගි ජනබලවේගයේ ඇතුළු පාර්ශව 6කින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හේමසිරිට සහ පූජිත්ට අදාළ විමර්ශන අවසන් CID අධිකරණයට දන්වයි ප්‍රශ්න අහන්න ආණ්ඩුවට කාලයක් නැති එකත් ප්‍රශ්නයක් වෙයි කියන දේ අහන්න හිටපු ජනපති අදත් පාස්කු කොමිසමට ග්‍රාම නිලධාරීන් දින 6ක් පැය 24 සේවයේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා මහජන සේවය වෙනුවෙන් කාර්යාලවල රැඳී සිටීමත් අනිවාර්යයි. ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 11ක් අහිමි වීමේ අවධානමක්. විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයෙන් අනතුරු හැඟවීමක්. සියලු දෙනාගේ සෝසුසුම් මැද බූවැලිකඩ සිඟිති දියණිය සහ මව්පියන් අවසන් ගමන් යයි. මහනුවර අවිධිමත් සහ අනාරක්ෂිත ගොඩනැගිලි ගැන හෙට සිට විමර්ශන. තෙල් ගහන ගමන් වැල්ලවායේදී ත්‍රිරෝද රථයක් ගිනිගනී. බණ්ඩාරවෙල වෙළඳසැලකත් මහා ගින්නක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග එය අභියෝගයකට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 6ක් ගොනු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත ඊයේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ විපක්ෂයේ දැඩි විරෝධය මැද්දේ ඊයේ දින 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේ 20 වන සංශෝධනයට පක්ෂව සහ විපක්ෂව විවිධ මත පළවීමත් සමගයි. 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඊයේ දින සිට දින 7ක් ඇතුළත ඕනෑම පුරවැසියෙක්ට එහි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයකට ලක් කරමින් පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව හිමි වනවා. එලෙස විරෝධතා ගොඩනවන්නේ නම් 20 වන සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගත හැකියි. කිසියම් පාර්ශවයක් අදාළ කාලය තුළ 20 වන සංශෝධනය අභියෝගයකට ලක් කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීන්දුව ඉදිරිපත් කරනු ලබනවා. දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනුමත වීමෙන් පසු සංශෝධන ඇතොත් කාරක සභා අවස්ථාවේදී ඒවා එක් කෙරෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී එය පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර බලයකින් සම්මත විය යුතුයි. අවසාන වශයෙන් කතානායකවරයා පනතට අත්සන් තැබූ විට එය ව්‍යවස්ථානුකූල නීතිය බවට පත්වනවා. කෙසේ වෙතත් ඊයේ දින පාර්ලිමේන්තුවට 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පළමු පෙත්සම ගොනු කිරීමට නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා කටයුතු කළා. එමගින් ඔහු පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එය ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවයි. මේ අතර 20 වන සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගයේ විසින් අද තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා. එමගින් සමගි ජනබලවේගයේ පෙන්වා දෙන්නේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවයි. මෙම පෙත්සම සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. මේ අතර 20 වන සංශෝධනයට එරෙහිව අද තවත් පෙත්සමක් දෙමළ ජාතික සන්ධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට 20 වන සංශෝධනය අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 6ක් ගොනු කර තිබෙනවා. සමගි ජනබලවේගය නීතිඥ ඉන්දික ගාල්ලගේ අනිල් කාර්යවසම් ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරබනමුත්තු යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ගොනු කිරීමට කටයුතු කළා. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවලදී සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස අදහස් පළ කළා. ඒක අතිශය හිතුවක්කාරකමක් අතිශය ඉක්මන්කාරකමක් හැටියට තමයි අපි මේ දකින්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 20 වෙනි සංශෝධනය හරහා ඉතා බලවත් වෙන්න විශාල වමනාවක් උනන්දුවක් තියෙන බව අපිට පේනවා. ඒ සමග මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මේ 20 වෙනි සංශෝධනය ගෙන එන්නට රටට නොපෙන්නන යම් ඈලිමෑලිකමක් මැලිකමක් තියෙන බවත් අපිට පේනවා. අපි මේ පාර්ලිමේන්තුවේදී ඉතාමත්ම හොඳින් දැක්කා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පක්ෂපාතීව කටයුතු කරන විශාල පිරිසක් තමයි පාර්ලිමේන්තුවේදී 20 ඕනෑ කියන
පදනම තුල විශාල හඬක් නැගුවේ. යම් විශාල පිරිසක් විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මෛත්‍රීතුමා එක ගනුදෙනු කරපු කටයුතු කරපු මැති ඇමතිවරුන් විශාල පිරිසක් නිශ්ශබ්දව බලන් හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබි විශාල පිරිසකුත් ඒ අවස්ථාවේදී ගැටුමක් අර්බුදයක් ඇති වෙන එක වළක්වන්න විශාල උත්සාහයක් යොදමින් ඒ අවස්ථාවේ හැසිරිච්ච හැටියට අපිට පේනවා 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න හදන ආණ්ඩුව තුලම මත දෙකක් තුනක් තියෙන බව අපිට මේ අවස්ථාවේදී අපිට පේනවා. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවකට අලුත් සංශෝධනයක් ගෙනකොට ජනතාවාදී නම් ඒක රට ඉස්සරහට ගෙනියනවා නම් ඒක ප්‍රගතිශීලී නම් අයිතිකාරය වැඩි වෙනවා ව්‍යවස්ථාව සමග. අපි තමයි ලිව්වේ. නමුත් 20 කවුරුද ඉදිරිපත් වෙන්නේ නැහැ. විශාල සමාජ විනාශයක් ජනතාවට ජීවිත වලින් සහ රටක් වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් විශාල වන්දියක් වෙන එකක් තමයි මේ සංශෝධනය. ඒ කියන්නේ අපිට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා අපි මෙයට විරුද්ධව කටයුතු කරගෙන යනවා. සමග ජන බලවේග කණ්ඩායම පාර්ලිමේන්තුවේ දැන් මේ මහින්ද රාජපක්ෂ මහතා ගැන අමුතු අනුකම්පාවකින් කතා කරන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ උකහා ගන්නා බලය පාවිච්චි කිරීමට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධවද? දැන් ඒක සමග ජන බලවේග කණ්ඩායම කියන්නේ. මොකද මේ හැම විටම මේ ව්‍යාජ බොරු තර්ක මත ජනතාව තල්ලු කිරීම හරහා ජනතාව මේකේ තියෙන ඇත්ත ප්‍රශ්නේ තේරුම් ගන්න නැහැ. ඒ නිසා අපි කියන්න කැමති මේ බලය කණ්ඩායම ගන්නේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පාවිච්චි කරන්නේ නෙමෙයි. ඒ අනිවාර්යෙන්ම අපි ඉතාවකීමෙන් කියනවා මේ උකහා ගන්නා බලය පාවිච්චි කරන්නේ මේ රටේ ජාතික සම්පත් දේශීය සහ විදේශීය ධන කුවරයන්ට පවරන්න. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් යොමු කරන ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීමේදී ගැටලු මතුවන බවට මුසම්මිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරනු ලැබුවා. මේ අතර කෝප් කමිටු සභාපතිවරයා පත් කිරීම සහ එය මාධ්‍ය වෙත ලබා දීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. විපක්ෂයේ മന്ത്രിවරු 73 දෙනෙක් තමයි ඉන්නේ. ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු 82 දෙනෙක් ඉන්නවා කතානායකතුමා. එතකොට ආණ්ඩු පක්ෂයේ ඊයේ දිනේදී മന്ത്രിවරු දෙදෙනෙකුට පමණයි ප්‍රශ්න වලට අවස්ථාව සලසලා දීලා තියෙන්නේ න්‍යාය පත්‍රයේ. අද දිනේදී മന്ത്രിවරු 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නවල විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න දෙක බැගිනුත් ඉදිරිපත් කළා තියෙනවා. ආණ්ඩු පක්ෂය එහෙම නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන සැලකිලිමත් වෙන්න. මොකද අපටත් අවස්ථාව තියෙන්න ඕනේ 50ට 50 අවස්ථාවක්වත් අපිට මේක ප්‍රශ්න ඇසීමේදී ලබා දෙන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන පිළිවෙල අනුව තමයි න්‍යාය පත්‍රයට ඇතුල් වෙන්නේ. කතානායකතුමනි අපි ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. නෑ නෑ පොඩ්ඩක් කෑ ගහන්න නැතුව ඉන්නකෝ. මමත් මුලදිම ප්‍රශ්න බාර දුන්නා. නමුත් මගේ එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඊට කලින් බාර දෙන්නේ නැති අනිත් කට්ටිය. ඒකයි. නෑ නෑ කතානායකතුමනි එහෙම වෙන්න බෑ. එතුමා ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන മന്ത്രിවරයෙක්. ඒ හින්දා එතුමාගේ ප්‍රශ්න එතුමාට කණ්ඩායම් රැස්වීමේ අහගන්න පුළුවන්. අපිට විපක්ෂයත් එක්ක කණ්ඩායම් රැස්වීම නෑ. අපිට තියෙන්නේ මෙතන තමයි ප්‍රශ්න අහන්න. හරි බොහොම ස්තුතියි. ඒ හින්දා එතුමා බොහොම ස්තුතියි. හරි. පසුගිය කාලේ විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ ඉද්දිත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම හේස මන්ත්‍රීතුමා චමින්ද මන්ත්‍රීව හැම සාක්ෂි දරනවා ආණ්ඩුවේ ඉඳගෙන ප්‍රශ්න රාශියක් ඇහුවා. ඒ අයිතිය සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තියෙන්න ඕනේ. ඒ අයිතිය නැති කරන්න බෑ. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා නෑ. එහෙනම් ඕන මන්ත්‍රීවරයෙකුට අයිතියක් තියෙනවා ප්‍රශ්නයක් අහන්න. ඒකේ වෙනසක් නෑ. අපි ප්‍රශ්න ලියාපදිංචි වෙච්ච හැටියට ප්‍රශ්න ලියාපදිංචි වෙච්ච පිළිවෙලට අනුපිළිවෙලට කාටත් අවස්ථාව දෙනවා. පොයින්ට් ඔෆ් ඕනර් සර් 86 ධ්‍යාන ඔබතුමා එහෙම කරන්න එපා. ඔබතුමා අසාධාරණ විදිහට හසෙන්න එපා කතානායකතුමා. ස්ථාවර නියෝග 90 යහන්නේ කරු කතානායකතුමනි. ඔව් මොකද්ද ප්‍රශ්නේ ඔබතුමාගේ? එන්නකෝ අහන්නේ ඉතින්. එක දෙන්න කරු කතානායක. හරි දීලා තියෙන්නේ. හරි සාධාරණව අර යෝජනා කරපු පිළිබඳ එකඟයි. අර සමව කියන. ඊයේ දිනේදී මේ පාර්ලිමේන්තුවේ සිදුවිච්ච පිළිබඳව ඔබතුමා අනුමත කරනවාද? පක්ෂග්‍රාහීව ඔබතුමා ඇතුළු මේ සමහර නිලධාරීන් හැසිරිච්ච බව අපි තා කනගාටුයි. ඔබතුමා අර නිල ඇඳුමක් ගැන කියද්දී වේතධාරීතුමා ඇවිල්ලා කියනවා නිල ඇඳුම හරි කියලා. නිලධාරීන්ට ඔබතුමාට මුලසනේට මා විශාල ගරුත්වයක් තියෙනවා දකින්න රටේ මිනිස්සු කැමති. ඒක දිගින් දිගටම පිරිහෙනවා. ඒ නිසා ඒ ගරු මන්ත්‍රීතුමා කියනවා වගේ ඒ සාධාරණීය ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා කරු කතානායකතුමා. ඊයේ කෝප් එකේ සභාපතිකම ආණ්ඩු පක්ෂයට ගත්තා වගේ එතුමා කියන පරිදි සමව ඒ කෝප් එකේ සභාපතිකම අද අපිට දෙන්න. එතකොට ප්‍රශ්නත් සමව දාමු. කෝප් කමිටුව රැස් වෙලා ඒකේ සභාපතිවරයා හැටියට ආණ්ඩුවට අවශ්‍ය පරිදි මාචාර්ය චරිත හේරත් මැතිතුමාව තෝරගත්තා. එතුමා සාපේක්ෂව එතුමා හොඳයි අපේ ගැටලුවකුත් නැහැ. නමුත් පෞගිය කාලේ දැන් මේ ගිය ආණ්ඩුව කරාද කොයි ආණ්ඩුව කරාද කියන එක අදාළ නැහැ. විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. කෝප් කමිටුවේ මෙතෙක් ආපු සම්ප්‍රදාය තමයි ඒක මාධ්‍යයට විවෘත කරලා තියෙනවා. දැන් ඒක මේ ඩිලේ එකකට යන්න වගේ එකක් නිකන් දැනෙනවා එහෙම එකක්. බය වෙන්න දෙයක් නැහැනේ. 2015 ඉස්සේ යාපාලන ආණ්ඩුව කාලේ රාජ්‍ය ආයතනවල ක්‍රියාපටිපාටියනේ මේ විමර්ශනය කරන්නේ. එතකොට ආණ්ඩුවට අවස්ථාවක් තියෙනවා. පෞගිය ආණ්ඩුව කාලේ කොළඹ අතේ කුරුඳුවත්තේ ටයිකෝට් කාර්ය හොරකම්
කරලා තියෙනවනේ බඩු එළියට දාන්න. ඒකින්ද ඒ ලයිව් එක යන්න දෙන්න. පහුගිය වකවානුවේ විපක්ෂයට කියලා සුනිල් හඳුනගත්තේ මන්තුමා ආණ්ඩුවේ හිටියේ. ඔක්කොම එකට ඇහුවේ නඩුව විභාග කරේ අර කමිටුව හැදුවේ. එතකොට විපක්ෂය නෙමෙයි කටයුතු කරේ ආණ්ඩුවේ කටයුතු කරේ. පසුගිය ආණ්ඩුවේ සභානායක හැටියට මම යෝජනාවක් ගෙනාවේ මේ කමිටු සියල්ලම කෝපා මාධ්‍යයට විවෘත කරන්න කියලා ඒක පාර්ලිමේන්තුවේ ගණමතු වුණා. පාර්ලිමේන්තුවේ ගණමතු වුණා. ඕ මොව් මරිකල් මන්තුමා කියන්නේ ඉතින් මේ කෑ ගහන්නේ. එතුමා මගේ කරුණ විකෘත කරන්න උත්සාහ කරනවා. අපි කිව්වේ දැන් අපි කිව්වේ මෙතෙක් කරගෙන ආපු එක එහෙම දෙන්න කියලා. ඒක සම්බන්ධව අමුතුවේ කරනවද නැද්ද කියලා. අපේ මරිකල් මන්ත්‍රීතුමා ගරු කතානායකතුමා කිව්වා 2015 ඉඳලා මේ තීන්දුව අරගෙන කටයුතු කරනවා. දැන් ඊළඟට බලන්නේ 2015න් පස්සේ ටයිකෝට් කාර්යය කරපු හොරකම් ගැන. ඒක එතුමන්ලයි පක්ෂ දින ප්‍රශ්නයක්. හැබැයි අපි ගත්ත තීන්දුව තමයි අපි දැක්කා 2015 ඉඳලා මේ මාධ්‍ය සජීව මාධ්‍ය දීලා මේක පාවිච්චි කරුවේ හිටපු ජනාධිපතිතුමාටයි හිටපු ඇමතිතුන්ටයි පහර දෙන්නේ. ඉතින් අපිටත් හොඳයි. අපිටත් මේක 2015 දාන්න දෙනවා. ඔබතුමාට තමයි ඔබතුමාගේ කාලේ කරපු හොරකම් තමයි එළි වෙන්නේ. හැබැයි සදාචාරයක් තියෙන්න ඕනේ. මේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ විවිධ තනතුරු වල හිටපු අයගේ ආත්ම ගෞරවය රැකෙන විදිහට තමයි අපි මේ තීන්දුව අරන් දෙන්නේ. බොරු මාධ්‍ය සංදර්ශන කරන්න යන්නේ නැහැ මේ ආණ්ඩුව. තමුන්නාන්සේ තමයි මාධ්‍ය සංදර්ශන කරුවේ. මේ තීන්දුව ගන්න ඕනේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක නෙමෙයි. තීන්දුව ගන්නනේ කෝප් කමිටුවේ සභාපතිතුමා. මේ බලපෑමක් කරන්නේ. එතුමා ගන්න ඕන තීන්දුවක් මෙතුමාලා කියනවා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තීන්දුව ආරම්භතරින් මේ හොරාට කලින් කෙහෙල් වල වැඩවන්න. මේ ගේම ගහන්න යන්නේ. මේක පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා අපි ආව තීන්දුවක්. ඒක ලක්ෂ්මන් කිරියල් හිටපු ඇමතුමා හොඳට ඒක දන්නවා. මේ නලින් බණ්ඩාර මහත්තයා ඒකේ නැහැ. ඒකයි තුමා දන්නේ නැත්තේ. ඊටම ටිකක් කල් යනවා ඔකට එන්න ආපහු. ඒක දන්න දුරු කරා. මේ පක්ෂ නායක රැස්වීම ගන්න ඕනේ තීන්දුව වලට මේ සභාවේ කාලනාස්ති කරන්න එපා. ඒ ගන්න තීන්දුව ඔබතුමා අනුගමනය කරන්න. නැත්තම් මේ එක් මන්ත්‍රීවරයෙක්ට ඕන විදියට මාධ්‍යට සංදර්ශනයක් ඉදිරිපත් කරන ඔබතුමාගේ සහ මේ රටේ ජනතාවගේ මුදල් සහ කාලය වැය කරන්නේ නැතුව පක්ෂ නායක රැස්වීම ඉන්නයි තීන්දුවක් ගත්තම කරු කතානායකතුමනි ඒක අපි ක්‍රියාත්මක කරන්න. විශ්වාස කමිටිය එක තීරණයක් ගත්තයි කිව්වා මේ කෝපා මාධ්‍ය ආවරණය සීමා කිරීම එහෙම තීරණයක් ගත්තේ නැහැ. You after 10 minutes you get up and you suddenly like you wake up and you're coming again out of the smoke mode. මොකක්ද මේකේ තේරුම? ඔබතුමා විනාඩි 10ක් 15ක් ගිහලා නිදිමතේ මගේ හැරිලා ආපහු කියනවා මේක ගත්තේ නැහැ කියලා. ඒක හරි වැරදි. ඔබතුමා මීට වඩා වගකීමෙන් වැඩ කරන්නේ. හරි හරි. නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බවට පත් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පරීක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. දේශීය සහ ලෝක වෙළඳපොලේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් සූරු තාක්ෂණවේදී නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත් අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙල කෙටි කාලයකදී ඇරඹීමේ ඇති අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. ආර්ථිකයට ගැලපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා කලා විෂයන් හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය හෙද සහ කළමනාකරණය ඇතුළු ශ්‍රේෂ්ඨ රැසකින් හැකියාවන් වර්ධනය කරගත හැකි බවයි සඳහන් කළේ. විශ්වවිද්‍යාල වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කාර්මික විද්‍යාලවල පාඨමාලා සහ විෂය නිර්දේශ නූතනයට ගැලපෙන පරිදි හඳුන්වා දීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටලු රැසකට විසඳුම් ලබා දිය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දුන්නේ. මහනුවර බෝවැලිකඩ සංගමිත්තා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ අමුසැමි යුවලගේ සහ කුඩා බිලින්දියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහයාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. පසුගියදා අලුයම මහනුවර බෝවැලිකඩ සංගමිත්තා මාවත ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලට යට වී දිවි අහිමි වූ කුඩා බිලින්දිය සහ ඇගේ මව්පියන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.
ඒ මහයාව පොදු සුසාන භූමියේදී නොසිතූ නොපැතූ මොහොතක සිදු වූ මෙම අවාසනාවන්ත අනතුරින් දිවි අහිමි වූයේ චමිල ප්‍රසාද්, අචලා ඒකනායක හා ඔවුන්ගේ මාස 1.5ක් පමණ වයසැති කුඩා දියණියටයි. චමිල ප්‍රසාද්ගේ සහෝදරයා විදේශ රටක සිට පැමිණ මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අතර ඔහු සිය සහෝදරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වූයේ මෙලෙසින්. මේ අතර මෙම අනතුරින් පසුව මහනුවර නගරයේ අවිධිමත් හා අනවසර ගොඩනැගිලි පිළිබඳව විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා කමිටුවක් තපත් කෙරුණේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව එම කමිටුව අද ප්‍රථම වරට රැස් වුණා. නගරයේ පවතින අවිධිමත් හා අනවසර ගොඩනැගිලි හෙට දින පරීක්ෂා කිරීමට නියමිත බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් පහර භූවිද්‍යාඥ සමන්ත බෝගාපිටිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඇතුළු අධිකරණ වාර්තා වූ පුවත් කිහිපයක් දැන් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදුන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරී පැහැර හැරීම තුළින් මිනිමැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යූ. ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි. මොවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් විමසා ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මාස 14 වෙනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නා. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා විසින් පවත්වාගෙන යන සේව්ද පර්ල් නැමැති සංවිධානයේ බැංකු ගිණුමකට විදේශ තහනම් සංවිධානයකින් රුපියල් මිලියන 13ක මුදලක් ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා. මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම දැනුම් දීම සිදු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ කුවේට්හි ක්‍රියාත්මක වන කැලිෆර්ඩ් නැමැති තහනම් සංවිධානයකින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා නීතිඥ හිස්බුල්ලා මහතා විසින් පවත්වාගෙන යන සේව් ද පර්ල් නැමැති සංවිධානයේ බැංකු ගිණුමක් වෙත රුපියල් මිලියන 13ක මුදලක් එවා ඇති බවයි. එම මුදල් ලැබී ඇති ආකාරය සහ ඒව ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යොදවා තිබේද යන පිළිබඳව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට සාක්ෂි ලබා දීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් අද පැමිණියා.
මේ අතර සාක්ෂි විමසීම සවන් දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කොමිසම හමුවට පැමිණ සිටියා. පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත සාක්ෂි ලබා දීම සඳහා අද දින කොමිසම හමුවේ පෙනී සිටියේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්වරුන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් ගන්න මොන සිද්ධිය සම්බන්ධව? රෝපවාහනේ සංවාදයක තිබ්බ සිදුවීමක් සම්බන්ධව. සහරන්ලා ඒ වගේම බුද්ධාංශයත් එක්ක තිබ්බ සම්බන්ධකමක් තිබ්බද කියන එක. ලිගල ප්‍රහාරය සම්බන්ධව ඒ ගැන ප්‍රශ්න කරනවා. අහිංසක මිනිස්සු තමයි විශාල පිරිසක් ඒ වෙලාවේ නගරයට ඇවිල්ලා හිටපු හැටි තමයි අරන් ගිහලා තිබ්බේ. මේ වගේ දේවල් කිසිම දෙයකට සම්බන්ධයි නෙමෙයි. සම්බන්ධයි කීප දෙනෙක් ඉන්නේ නැති. බෞද්ධ අන්තවාදියක් තිබුණා එහෙම නැත්නම් දේශපාලකිනුත් මේ අවස්ථාව ප්‍රතිනිධ ගත්ත කියලා එහෙම එකක් නෑ. එහෙම එකක් තිබ්බේ නෑ. බෞද්ධ අන්තවාදයක් තියෙන්න වැඩක් නෑ නේ. අති බහුතරයක් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රටක් වෙනකොට ආයේ අන්තවාදයක් ඕනේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි විමසීම සමන් දීම සඳහා අද පස්වරුවේ එම කොමිසම වෙත පැමිණියා. උඳු භාවිත කරමින් ආහාර නිෂ්පාදනය සිදු කරන ආයතන දේශීය උඳු වගාව සඳහා යොමු විය යුතු බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී පපඩම් සහ කුළුබඩු නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාවේදී දේශීය උඳු භාවිතා කර ආහාර නිෂ්පාදන සිදු කිරීම මගින් විදේශ විනිමය රට තුළ ඉදිරි කරගත හැකි වන වශයෙන්ම දේශීය ගොවියා ශක්තිමත් කිරීමට හැකිවන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. වෙළඳපොළ තුළ පවතින උඳු හිඟය හේතුවෙන් කුඩා හා මහ පරිමාණ කුළුබඩු නිෂ්පාදකයින් විශාල ගැටලුවකට මුහුණ දී ඇති බව මෙහිදී පපඩම් සහ කුළුබඩු නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් පෙන්වා දී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දියත් කෙරෙන සෞභාග්‍ය ව්‍යාපෘතියට අනුව මෙම වසරේ සිට උඳු වගා කරන අක්කර ප්‍රමාණය වැඩි කර ටොන් 25000ක උඳු අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද මෙම සාකච්ඡාවේදී සඳහන් කෙරුණා. මෙරටට විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ලැබෙන ඩොලර් බිලියන 11ක විදේශ විනිමයක් රට තුළ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අහිමි වීමේ අවධානමක් පවතින බව බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමේ ලේකම් එම්.එෆ්.ආර්. අර්ෂාඩ් මහතා පවසනවා. යදු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාස 8ක් තිස්සේ අපේ සීලුම ආයතන ටික වහලා තියෙනවා. එතකොට ඔක්කොම රටවල එයාපෝට් වහලා. එතකොට මේක වැහුවාට පස්සේ අපේ ආයතනත් වහන්න සිද්ධ වුණා. අපිට මෙහි ශ්‍රමිකයන්ගේ සුබ සාධනය ප්‍රශ්නය ඒවා බලන්නේ අපි තමයි. අපිට තමයි ඒ වගකීමක් තියෙන්නේ. අපි රජෙන් ණයක් ඉල්ලන්නේ නැහැ. අපි රජෙන් කියන්නේ ඇවිල්ලා අපිට සංචාරක ව්‍යාපාරයට ලබා දුන් සහන ටික අපිට ලබා දෙන්න. ලීසින් සහනය දැන්ට මාස 6ක් ලබා දීලා තියෙනවා. හැබැයි ඒක වුණත් ඒක දැන් මේ මාසෙත් එක්ක ඉවරයි. ඒතකොට තව අපි ඉල්ලන්නේ තව මාස 6කට මේක දික් කරලා දෙන්න. අපි ගත්තු ණය, අපි ගත්තු ලීස් ඒවත් තව මාස 6කට දික් කරලා දෙන්න. දැන් අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 2ක ශ්‍රමිකයන් පිටත් වෙනවා නීත්‍යානුකූල ක්‍රමයකට. අපි කොවිඩ් එක පටන් ගන්න ඉස්සර 40000ක් ගිහලා තිබ්බා මාර්තු වෙනකම්. මේ තව මාස 2යි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න. ඒ මුණා නම් තව 10000ක් යයි කියලා අපි හිතමුකෝ. ඔය 50000ක්. ඒ කියන්නේ ලක්ෂ 1කමාරට මේ අවුරුද්ද යන්න ලැබෙන්නේ නැහැ. දැනට අපිට ප්‍රශ්නයක් නැහැ මේ අවුරුද්දේ දැනට ගිය කට්ටිය සල්ලි යවනවා අපිට. ඉදිරියේදී යන්නේ ලක්ෂ 1කමාරට යන්න ලැබුණ නැහනේ. ඒතර මේ ලක්ෂ 1කමාරට යන්න ලැබුණ නැති හින්දා අපි ගණන් හදලා බැලුවොත් ලක්ෂ 1කමාරක් අපි කියමු අවම වැටුප ඩොලර් 300ක් කියලා කෙනෙක්ගේ. ඩොලර් 300 ඒවා මාස 24 බැලුවා නම් ඩොලර් 7200ක්. ඒක කැල්කියුලේට් කරලා බැලුවා නම් ලක්ෂ 1කමාරකින් ඒ කියන්නේ හරියටම බිලියන 11ක් අපිට ඉදිරියේදී එන්න දෙන මුදල් ටික අහිමි වෙලා යනවා අනිවාර්යයෙන්ම. ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සියලු ග්‍රාම නිලධාරීන් සිය විවේක දින හැර දින 6ක් පැය 24 පුරා තම කොට්ටාසය තුළ රාජකාරී කටයුතු කිරීමට බැඳී සිටින බව පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව ග්‍රාම නිලධාරීන් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ටාශය තුළ රාජකාරී ඉටු කිරීමට බැඳී සිටින බව පවසනවා.
එමෙන්ම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යහන 12:30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටීමට ග්‍රාම නිලධාරීවරුන් කටයුතු කළ යුතු බවද සඳහන්. සඳුදා දිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් සහ අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 3න් එක් දිනයක් විවේක දිනයක් ලෙසද ඉතිරි දින 2 ශ්‍රේෂ්ඨ රාජකාරී සඳහාද යොදාගත යුතු බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම විධිවිධාන ලබන මාස පළමු වනදා සිට ක්‍රියාත්මක කළ යුතු අතර මේ පිළිබඳව තම කොට්ටාශවල මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී ඉටු කිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා අවදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මේජර් ජෙනරල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතා විසින් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 16 ඇලයිරක් 20/20 ලෙස චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා. ගව ඝාතනයට එරෙහිව සියත ගෙනේද ප්‍රවෘත්ති විශේෂාංගය දැන්. මෙරට දිනකට ගවයින් 2000-3000 අතර ප්‍රමාණයක් මස් පිණිස ඝාතනය කරන බව සත්ව අවිහිංසාවාදී සංගම් පවසනවා. හින්දු ජනයා දේවත්වයෙන් සලකනු ලබන ගවයා මෙරට ඝාතනය කිරීම තහනම් කිරීමට වත්මන් රජය පසුගියදා ජනතාවට කිසියම් බලාපොරොත්තුවක් ලබා දුන්නා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවලියක් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමත් සමගයි. ගව ඝාතනය තහනම් කිරීමට මෙරට ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා සියත ප්‍රවෘත්තිංශයද ගව ඝාතනයට එරෙහිව ප්‍රවෘත්ති විශේෂාංගයක් ඔබට තිළින කළේ ඉන් අනතුරුවයි. සියත ටීවී එකෙන් මේ ගව ඝාතනයට විරුද්ධව මේ කරගෙන යන මේ වැඩේ අපි ගොඩාක් අගය කරනවා. ගවයා කියන්නේ දෙවියෙකුට සමානම සලකන සතෙක්. කෝවිලක අලුත් රූපයක් මොන හරි වැඩමුවන් පස්සේ පළවෙනියම රූපෙට පෙන්වන්නේ ගවයව තමයි. හේතුව ගවයා කියන්නේ ගොඩාක් පින්වන්ත සතෙක්. අපේ ආගමේ දෙවියෙකුට සමාන සලකන සතෙක් තමයි ගවයා කියන්නේ. ඒ ගව ඝාතනයට විරුද්ධව Hindu ආගම වශයෙන් ඒ කියන්නේ අපි ලාංකික වශයෙන් අපි කොහොමත් ඒකට විරුද්ධයි. අපි කොහොමත් අපේ මිනිස්සු ඒකට විරුද්ධයි කියන එක මම කියන්න කැමතියි. සමහර මිනිස්සුන්ගේ වැඩවල නිසා සතාට තියෙන ගරුත්වය ඒ වගේම මේ සතාගේ තියෙන හොඳකම ඒ දේ ඔක්කොම හංගලා මේ වගේ සත්තු මැරීමෙන් ඒ සතා නැති වෙනවා වගේම අපි ලොකු පවක් තමයි පුරවගන්නේ. මිනිස්සුන්ගේ අතින් වෙන ලොකු පව් වැඩක් විදියට තමයි මේක සලකන්නේ. ඒ නිසා මේ ගව ඝාතනයට විරුද්ධව මේ නැගලා තියෙන හඬ අපි තවත් ගව ඝාතනයක් තොරව රටක් කරන එකෙන් මේකට අපි ලොකු හයියක් එනවා කියලා Hindu ජනතාව වෙනුවෙන් මම මෙතනදී ප්‍රකාශ කරගන්න කැමතියි. මෞසෙනහස ඇත්තේ මිනිසුන් තුළ පමණක් නොව සතුන් තුළද එලෙසම පවතින බවට කදිම උදාහරණයක් දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනවා. කුඩා වසුපැටවුන් දෙදෙනෙකු මරණයෙන් මුදවාගෙන දින 3කට පසු සිය මව්වරුන්ගේ උණුසුම සොයා යන දර්ශනය කාගේත් සිත් සසල කරවන්නක් බවට පත්ව තිබෙනවා. ලේකිරි අයිතිය වහු පැටියන්නේ දම්සක් වල ගල වැදි බිඳෙන්නේ ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ හිත්වල ඇයි කළගුණ නොරැඳෙන්නේ හිත්වල ඇයි කළගුණ නොරැඳෙන්නේ හිත්වල ඇයි කළගුණ නොරැඳෙන්නේ හිත්වල ඇයි ආරක්ෂක අංශ දිවයින පුරා සිදු කළ වැටලීම් කිහිපයක් දැන්. ගෙම්බා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හෙරොයින් ජාවාරම්කරුවෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබී අවියායුධ කිහිපයක්, යතුරු පැදියක් සහ හෙරොයින් ග්‍රෑම් 3ක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. සීගිරිය පොලිසිය දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සීගිරිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත සිදු කළ වැටලීමකින් දඹුල්ල ප්‍රදේශයේ දුරකථන පහසුකම් සපයන ස්ථානයක තිබේ තහනම් ඖෂධ වර්ග 424ක් සමග 22 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ටාස පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් ගංජා, කේරළ ගංජා, හෙරොයින් සහ තවත් භාණ්ඩ තොගයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මද්‍රව්‍ය මතුගම ප්‍රදේශයේ පාසල් සිසුන් අතර බෙදා හැරීමට සූදානම් කර තිබූ බවයි. ගාල්ල පොලිසිය දූෂණ මර්දන ඒකකයේ ගාල්ල කණම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් දුම්කොළ භාවිතා කර නිෂ්පාදනය කරන ලද මත්කුඩු පැකට් 76ක් සහ පැකට් කිරීමට සූදානම් කර තිබූ මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. වාලච්චේන මිරාජෝඩයි ප්‍රදේශයේ හෙරොයින් මද්‍රව්‍ය සමග සැකකරුවෙකු වාලච්චේන පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී මිලිග්‍රෑම් 700කට අධික හෙරොයින් මද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තලංගම උතුම්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රහසිගතව පවත්වාගෙන ගිය කේරළ ගංජා ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ 8කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට මිරිහාන කොට්ටාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වුණා. කොටහේන පොලිසිය හා බස්නාහිර පළාත් බුද්ධ්‍යංශයේ ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් කොටහේන මැල්වත්ත පැරටයිස් ක්‍රීඩාංගණයේ අසලදී හෙරොයින් මිලිග්‍රෑම් 4300ක් ජාවාරමින් උපයා ගන්නා ලදයි සැක කෙරෙන රුපියල් 1,80,000ක මුදලක් සමග අවුරුදු 60ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොරෝනා සමයේ සිට පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් වටලා කිරිඳිවැල වෑබඩ ප්‍රදේශයේ පියපුතු දෙපළක් ඇතුළු 5 දෙනෙක් මුදල් නෝට්ටු කිහිපයක් සමග පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 5000 සහ 16 යන නෝට්ටු මෙලෙස ව්‍යාජ ලෙස සකසා ඇති අතර මේ වන විට රුපියල් ලක්ෂ 10ක පමණ ව්‍යාජ මුදල් නෝට්ටු සමාජය තුළ සංසරණය වන බවයි තොරතුරු හෙළි වී ඇත්තේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මීට දින දෙකකට පමණ පෙර නිවසින් අතුරුදන්ව සිටි පාසල් ශිෂ්‍යයෙකුගේ මල සිරුරක් අද උදැසන බලපිටිය හරස්පොළ වෙරළ තීරයට ගොඩගසා තිබියදී අහුන්ගල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. වැල්ලවාය ප්‍රදේශයේ වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම් හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රිරෝද රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. පසුව එම ස්ථානයේ සිටි පිරිස කඩිනමින් ක්‍රියාත්මක වී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කැකිරාව පලාගල ප්‍රදේශයේ ගෙවත්තක ලිඳක වැටී සිටි හඳුන් දිවියෙකුගේ දිවි බේරා ගැනීමට ගල්කිරියගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මතයි. මාතර කිරින්ද ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් තුලදී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් සිදු කළ පහරදීමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කිරින්ද ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 73ක් වන අවිවාහක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ අවන්හලක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. බණ්ඩාරවෙල නගර සභා ගිනි නිවීමේ ඒකකය බණ්ඩාරවෙල පොලිසිය සහ දියතලාව යුද හමුදා නිලධාරීන් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවයි මෙවන විට අනාවරණය වී ඇත්තේ.
ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.